තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ඇසු දනන් සිද්නිවි සැනසෙන මේ උතුම් වූ සදහම් ස්වරය සමහිත සුව පවතිනවා. එසේනම් ඒ උතුම් වූ බුදුබණ පදයක් දෙසවන් සනසන මේ පින්වත් මොහොතේ මේ දේශනාව පවත්වන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්තේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා මේ දේශනාව වෙනුවෙන් රත්මලාන ලුම්බිනි මාවතේ පදිංචි නීතා රත්නපාල මහත්මිය, චන්දිම පුතුණුවන් මදාරා දියණිය, වෛද්‍ය වින්‍යා ආර්යරත්න බෑණනුවන්, හසල අසේනි සඳනි අවනි යන මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ පින්වතුන්. විශේෂයෙන්ම අප ජන සංවේදන අධ්‍යයනයේදී මේ මාධ්‍ය අධ්‍යයනය තුළ අපට එතුමන් ලබා දුන්නු දායකත්වය අපි නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. ඉතින් එතුමන් විශේෂයෙන්ම සිහිපත් කරමින් අද මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා මේ පින්වතුන්. මේට වසර 14කට පෙර අපෙන් සමුගත් සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාගේ 14 වෙනි ගුණානුස්මරණ ධර්ම දේශනාව ලෙසයි අද මේ පින්කම මේ පින්වතුන් සංවිධානය කරන්නේ. අපේ වේදී ආචකයන් වෙනුවෙන් තාම මහන්සියක් දරා ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථය අප මාධ්‍ය අධ්‍යයනයේදී ඉතා හොඳින් භාවිත කරන ග්‍රන්ථයක් බවට පත් වුණා. ඉතින් එය ඉතාම ගෞරවණීයව මේ වෙලාවේ අපි සිහිපත් කරනවා එතුමන් මේ මාධ්‍ය වෙනුවෙන් සිදු කරපු මෙහෙවරත් අගය කරමින්. එහෙමනම් අපි මේ දේශනාව මෙතෙන් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සීලේන අනුපේතස්ස සුතේනත්තෝ න විජ්ජති තී. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්තුනි, පුරා හෝරාවකට ආසන්න කාලයක් සද්ධර්ම ශ්‍රවණය කරන්නටයි මේ හැම දිනම සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර ප්‍රාර්ථනාවක් තබා ගනිමු. ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ආනිසංස, ධර්ම දානමය පින්කමෙන් ලැබෙන ආනිසංස, දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් මේ රැස් කරගන්න සියලුම පින් කුසල් දායකත්වයෙන් කටයුතු කරන පින්නතුන් වගේම ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් ලෝකපාලක ශාසන ආරක්ෂක සියලු දෙවියන් ඇතුළු උඩින් භවග්‍රේ ඉඳලා යටින් අවීචී දක්වා සියලු සක්වල වාසී සියලු සත්වයන්ට මගඵල පිළිවෙලින් නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට, පරිනිර්වාණයට පත්වන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියන අදහසින් ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. පින්නතුනේ, අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන පින්නතුන්
2007 වර්ෂයේ අගෝස්තු මාසයේ 7 වෙනි දින මීට වසර 14කට පෙර අභාවයට පත් වුණු මේ රටේ තාම වටිනා විද්වතෙක් වුණු සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ඒ වගේම අපරාධ විද්‍යාව යන විෂයන් පිළිබඳව ලංකාවේ විශ්වවිද්‍යාවල වලට හඳුන්වා දෙන්නට, අධ්‍යයනය කරන්නට අවස්ථාව ලබා දෙමින් ඒ සඳහා පුරෝගාමී වුණු සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි 3ක් ලබා ගන්නට වාසනාවන්ත වුණු මහාචාර්ය අපේ රත්නපාලයන්ගේ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් එතුමාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ රත්මලාන ලුම්බිනි මාවතේ පදිංචි නීතා රත්නපාල මහත්මිය, ඒ වගේම චන්දිම පුතුණුවන්, මදාරා දියණිය, වෛද්‍ය විඥානීය ආරියරත්න, ඒ වගේම බෑණනුවන්, ඒ වගේම හසල, අසේනි, සඳනි, අවනි යන මුණුපුරු මිනිපිරියන් ඒකරාශි වෙලයි, ඥාති හිතවතුන් ඒකරාශි වෙලයි මේ පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන් සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීමේ අදහස ඇති කරගෙන මා මුලින් මතක් කළා වගේ සමාජ විද්‍යාව පිළිබඳව, මානව විද්‍යාව පිළිබඳව, අපරාධ විද්‍යාව පිළිබඳව හසල දැනීමක් එතුමා ලබා ගත්තා. ඒ වගේම පොතපත තුළින් ඒ විවිධ අධ්‍යයනයන් තුළින් එතුමා දැනුම ලබා ගත්තා වගේම නොයෙක් විදිහේ සමාජ ක්‍රියාකාරකම් වලට සහසම්බන්ධ වෙලා විශේෂයෙන් සමාජයට බැසගෙන ඒ සමාජයේ තියෙන අත්දැකීම් තමන්ගේ අත්දැකීම් බවට පත් කරගෙන එතුමා විශාල සමාජීය මෙහෙවරක් සිද්ධ කරන්නට යෙදුණා. සමාජ පරිේෂණ සමීක්ෂණ පරිේෂණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් දරුව එතුමා විටක යාචකයෙකු විදිහට එතුමාම ඒ තත්ත්වයට පත් වෙලා ඊටාම දුෂ්කර ඒ විදිහට ජීවිතයක් ගත කරමින් එතුමා ඒ අත්දැකීම ලබාගත් අත්දැකීම් පිළිබඳව ශ්‍රී ලංකාවේ යාචකයා කියන පොතේ නොයෙකුත් විදියට කරුණු සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ ගණිකාව, ඒ වගේම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය, සංචාරක ව්‍යාපාරය, ඒ වගේම මේ අත්භවයේදීම පළ දෙන කර්ම, මනුෂ්‍ය ප්‍රේතයන් සමග කළ දුෂ්කර ක්‍රියාවන් වැනි පරිේෂණ තුළින් ශ්‍රී ලාංකීය සමාජය තුළ පැවති සහ පවතින සමාජ යථාර්ථයන් පිළිබඳව සානුකම්පිත විදිහට බලලා එතුමා විවිධ විදිහේ විවරණයන් ලබා දීමට උත්සාහ කළා.
ඒ අනුව සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාව කියලා කියන භාෂා දෙකෙන්ම එතුමා පොත් 150කට වඩා ඒ විදිහට රචනා කළා තියෙනවා. ඒ නිසා එවැනි විද්වතෙකුට සමාජ විද්වතෙකුට තමයි අපි මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ. ඉතින් මේ පොත්පත් හදාරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරලා සමාජයේ ජීවත් වන ආකාරය පිළිබඳව අවබෝධයෙන් යුතුව ජීවත් වීම පිළිබඳව මේ සමාජයට විශේෂයෙන් තරුණ ප්‍රජාවට ඒ අත්දැකීම් සමුදාය ලබා දීලා එතුමා මහා පිනක් සිද්ධ කරගත්තා. සමාජයේ අත්දැකීම් තමාගේ අත්දැකීම් බවට පත් කරගෙන ඒ සමාජයේ නොයෙකුත් විදිහේ තමන්ට අභ්‍යන්තරික වශයෙන් බාහිර වශයෙන් ඒ වගේම නොයෙක් විදිහේ මුහුණ ජීවිතේ මුහුණ පාන්න සිද්ධ වෙන නොයෙකුත් විදිහේ කරදර බාධක වලට හිරිහැර දුක්ඛම් කටු වලට එහෙම නැත්නම් මේ ජීවිතයේ තියෙන දුක්මුසු යථාර්ථය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන ධර්මානුකූල විවරණයක් ලබා දෙන්නට එතුමා මහන්සි ගත්තා. ඒ මහන්සි ගැනීම ඒ ප්‍රයත්නය මුදුන්පත් වුණා වගේම ඉෂ්ට සිද්ධ වුණා වගේම ඒ තුලින් සමාජය විශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නට එතුමාට අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි අද විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන උසස් අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට ඒ පරිේෂණ ග්‍රන්ථ පිළිබඳව අධ්‍යයනය කරලා තම තමන් ඒ විෂය කරුණු අධ්‍යයනය කරලා උසස් සාමාර්ථයන් ලබා ගන්නවා වගේම ඒ හැම දෙනාගේම ජීවිත සුවපත් භාවයට පත් කළ දෙන්නට අපේ නන්දසේන රත්නපාලයන්ට හැකියාව ලැබුණා. ඒ නිසා එතුමාට කළගුණ සලකන ස්වාමි දියණිය හැටියට දරුවන් හැටියට මුණුපුරු මිනිපිරියන් තොලෝ ඒ පවුලේ සමාජිකයන් හැටියට පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීම ඉතා වැදගත්. ඒ වගේම ඥාතීන් හිතවතුන් ගත්තාම ඒ අයට ලැබුණු උපකාර වලට ප්‍රතිඋපකාර දක්වන එක ඉතා වටිනවා. ඒ වගේම ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකේම රටට දැයට ලෝකයට වැඩ කරන එතුමාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහෝ පිරිසක් අද ලෝකයට වැඩදායි පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. ඒ එතුමාගෙන් ලැබුණු ඒ විදිහට ගුරුකරුකම් නිසා. ඒ නිසා එතුමාට පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීම එතුමාගෙන් ලබාගත් උපකාර ලබාගත් හැම කෙනාගේම වගකීමක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ධර්මය බුද්ධ ධර්මය එහෙම නැත්නම් බුද්ධ දර්ශනය එතුමා සෑම අධ්‍යයනයකටම සහසම්බන්ධ කරගත්ත නිසා සමාජ විද්‍යාව කොහොමද ධර්මය තුලින් දකින්නේ, මානව විද්‍යාව කොහොමද ධර්මය තුලින් දකින්නේ, අපරාධ විද්‍යාව කොහොමද ධර්මානුකූලව දකින්නේ, මේ හැම කාරණයකටම ධර්ම කාරණා එකතු කරගත්ත නිසා ධර්මයේ පිහිට කරගත්ත නිසා විශේෂයෙන් එතුමා තාම වටිනා විද්වතෙක් වගේම විශේෂයෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙක් බවට පත් වුණා. පින්නතුනේ මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ එතුමාට පරලොවනින් සංග්‍රහ කරන්නට.
එතුමා දැන් මේ වෙනකොට ජීවත් වන ඒ ජීවිතයට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරලා ඒ ජීවිතය සුවපත් භාවයට පත් කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා ඒ මෞතුමිය ඇතුළු කොට ඇති දරුවන් හැමදෙනාම කල්පනා කළා 14 වන ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් ලක්වැසි ලෝවැසි හැමදෙනාටම ධර්ම දානය ලබා දීලා ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දීලා පින් කුසල රැස් කරගෙන එතුමාට අනුමෝදන් කරන්න. පින්තුනි මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්ත බුද්ධ වචනය බුද්ධ පාඨය ධර්ම පාඨය ඉතාම වැදගත්. සීලේන අනුපේතස්ස සුතේනත්තෝ න විජ්ජති. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කොයිතරම් දැනුම ලබා ගත්තත් කොයිතරම් උගත් පුද්ගලයෙක් බවට පත් වුණත් ඒ උගත්කම ඒ දැනුම තුලින් ජීවිතේ බැබලෙන්නේ ඒකට තවත් විශේෂ කාරණයක් එකතු කරගත්තොත් විශේෂ සැරසිල්ලක් ඒකට එකතු කරගත්තොත් ඒ සැරසිල්ල නිසා ඒ විශේෂ ධර්ම කාරණාව නිසා ඒ උගත් භාවය තුලින් පුද්ගලයා බැබලීමට පත් වෙනවා. ඒ තමයි සීලය. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පාඨයෙන් එහෙම නැත්නම් බුද්ධ වචනයෙන් දේශනා කළේ කොයිතරම් උගත් වුණත් සීලයක් නැත්නම් ජීවිතය බැබලෙන්නේ නැහැ කියලා. අපේ නන්දසේන රත්නපාල සම්මානිත මහාචාර්යතුමා එතුමාගේ ජීවිතයට සීලය එකතු කරගත්තා. සීලය කියන්නේ කය වචනේ සංවර කරගන්න එක. එතුමා විටක යාචකෙක් බවට පත් වුණාට ඒ යාචකයා තුල තිබෙන ලක්ෂණ එතුමා ජීවිතයට ආරෝපණය කරගත්තට එතුමා සීලය කය වචනේ අසංවර භාවයට පත් කරගත්තේ නැහැ. එතින්දිත් තියෙනවා යම්කිසි නැති බැරිකම නිසා තියෙන ඇති හැකි කෙනෙකුගෙන් යමක් ඉල්ලා ගන්නකොට යම්කිසි සංවේදී බවක් ඒ විදිහට ඒ සංවේදී හදවත නිරූපණය කරලා ඒ තුලින් තමාගේ දුක තවත් කෙනෙකුට කියලා සාධාරණ විදිහට යමක් තමන් එකතු කරගන්නේ කොහොමද? ඒ වගේම තමයි එහෙම මුහුණ දෙනකොට එහෙම සමාජයට මුහුණ දෙනකොට යාචකෙක් හැටියට විඳින්නට සිද්ධ වෙන දුක්ඛම් කටළු හැම කෙනාම හැම අසරණ පුද්ගලයෙක් දිහාම මුළු ලෝකයාම දකින්නේ එක විදිහට නෙවෙයි. ඒකටම එකතු වෙනවා අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවයත් එක්ක කර්ම ධර්මය කියලා කියන එක. ඉතින් එතකොට ලබන පුද්ගලයාත් දෙන පුද්ගලයාත් අතර සහසම්බන්ධතාවයක් තියෙනවා. එතන තියෙනවා අතීතයක් තියෙනවා. ඒ අතීතය තුල තියෙනවා යම්කිසි ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව ඉරවීම තමයි මේ ජීවිතේ මේ සිද්ධ කරන්නේ. විශේෂයෙන් රටේ රජතුමා ඒ වගේම අමාත්‍ය මණ්ඩලය රට කරවන ඒ ක්‍රියාකාරීන් වගේම
ඒ වගේම දැන් වර්තමානයේ ගත්තොත් එහෙම රටේ පුරවැසියන් අතරින් පළවෙනි පුරවැසියා හැටියට රටේ නායකයා කටයුතු කරන ආකාරය, ඒ විශේෂයෙන්ම ඒ රටේ ජනතාවගේ කැමැත්තෙන් හෝ බලයෙන් හරි ඒ රටේ ප්‍රධානයා බවට පත්වෙන පුද්ගලයාට රටේ ජීවත් වන හැම කෙනාම දක්වන සහසම්බන්ධතාවය ධර්මානුකූලව කර්මානුරූපව නිරූපණය කරන්නට එතුමා විටක මහන්සි ගත්තා. දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම තුළින්. ඒ වගේම තමයි ඉතාම වැදගත් කාරණයක් තමයි එතුමා හොයනවා විටක කොහොමද කෙනෙක් පුංචි පුංචි වැරදි අඩුපහඩුකම් නිසා මහා අපරාධකාරයෙක් බවට පත් වෙන්නේ. ඒ වගේ මේ අපරාධ වලට එකතු වෙන පිරිස විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වගේම මනුෂ්‍ය පුද්ගල ඝාතන සිද්ධ කිරීම පවා සිද්ධ කරන්නට තරම් මේ මනස කුරුරු වෙන්නේ කොහොමද? ඒ වගේම තවත් විදිහකට අපරාධ සිද්ධ කරලා එය සංගවි සිද්ධ කරලා කොහොමද සමාජයට හොඳ පුද්ගලයන් බවට පෙනී සිටලා හොර රහසේ කොහොමද අය අපරාධ කරන්නේ? ඒ වගේම තමයි ඒවා අපරාධ මැඩලන යම් කිසි විදිහේ ක්‍රියාකාරකම් විශේෂයෙන් ඒ සඳහා වෙන්නුණු ආරක්ෂක ක්‍රියාදාමයන් කොහොමද විද්‍යානුකූලව සිද්ධ කරන්නේ? ඒ පිළිබඳව එතුමා නොයෙක් විදිහේ කරුණු කාරණා, වැරදි කෙනෙක් කොහොමද මුහුණින් හඳුනගන්නේ, වැරදි කරන කෙනෙක් කොහොමද සමාජය තුළින් හඳුනගන්නේ, වැරදි කරන කෙනෙක් කොහොමද මේ වැරද්දට තව කෙනෙක් පොළඹව ගන්නේ, මේ ආදි වශයෙන් නොයෙක් විදිහේ විහිදුණු පැතිරුණු සමාජ වටපිටාවක් පිළිබඳ එතුමා අධ්‍යයනය කළා. ඒ නිසා පිළිවන්කම ලැබුණා යම් ආකාරයකින් සමාජයේ මේ අපරාධ කියලා කියන ඒවා නැති කරන්නට. ඒ වගේම තමයි මානව විද්‍යාව තුළින් මනස ගැනත් මනුෂ්‍යයන් ගැනත් ඒ වගේ මුළු මහත් සත්ව ප්‍රජාව ගැනම කොහොමද විද්‍යානුකූලව හඳුනාගන්නේ? විශේෂයෙන්ම බාහිර ස්වરૂපය, කෙනෙකුගේ මානසික ස්වરૂපය, ඒ වගේම අභ්‍යන්තර බාහිර ක්‍රියාකාරකම්, විශේෂ පුරුදු, ඒ වගේම තමයි තවත් පැත්තකින් ගත්තාම ඒ අයගේ පූර්වාත් භාවයන් වල ඉඳලා පැමිණෙන ස්වභාවයන් පිළිබඳව ධර්මානුකූලව විග්‍රහ කරන්න එතුමාට හැකියාව ලැබුණා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් බාහිරින් කෙනෙක් අධ්‍යයනය කරනවට වඩා ලෝකයේ යථාර්ථය පෙන්වා දුන්නු, ලෝකයේ යථාර්ථය මතු කරලා දුන්නු ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය එතුමා මේ හැම කාරණාවකටම එකතු කරගත්තා. මේ හැම දෙයක්ම අපි හඳුන්වන්නේ සමාජ විද්‍යාව ගත්තත්, මානව විද්‍යාව ගත්තත්, අපරාධ විද්‍යාව ගත්තත් නොඑක ආකාරයෙන්
සියලුම විද්‍යාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී හරියටම මේ විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? විද්‍යාව වර්තමානයේ තුල කොතනද නතර වෙලා තියෙන්නේ? විද්‍යාව තුලින් අනාගතයේ මේ සමාජයට, ලෝකයට, භෞතික ලෝකයට යම් කිසි විදියකින් අර්ථ සිද්ධියක් වෙනවද? එහෙම නැත්නම් මේ තාක්ෂණික වශයෙන් හෝ මේ දැනුම, මේ භාවිතය ලෝකය හදන්නට හෝ එහෙම නැත්නම් ලෝකය විනාශ කරන්නට හෝ කොහොමද බලපාන්නේ කියන කාරණය එතුමාගේ ග්‍රන්ථ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා. ඒ නිසා පින්නතුනි මේ හැම විද්‍යාවක් ගැනම මේ ලෝකයට පහදා දෙන්නට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරනවා විද්‍යාව තමයි ඊටාම් වැදගත් කියලා. යම් කිසි දෙයක් ඉහළ තත්වයට නංවනවා නම්, එහෙම නැත්නම් යම් කිසි දෙයක් පිළිබඳව ඔසවා තබනවා නම්, ඒ ඔසවා තැබීම් අතරින්, ඉහළ නැංවීම් අතරින්, වැඩි දියුණු කිරීම අතරින්, සංවර්ධනය කිරීම අතරින්, වඩා වර්ධනය කිරීම අතරින් ඊටාම් වැදගත් වෙන්නේ විද්‍යාව බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අතීතය තුලත්, වර්තමානය තුලත්, අනාගතය තුලත් ලෝකයේ තුල මේ සංසරණය වෙන විද්‍යාව తాවකාලික බවක්. ඒ වගේම ලෝකේ යථාර්ථය පෙන්වා දෙන විදර්ශනාව තුළින් උපදවා ගන්නා විද්‍යාව මේ ලෝකෙන් ඊතර දකින්නට, ලෝකෙන් ඊතර දැකලා ලෝතුරු සුවේ හෙවත් සදාකාලික සැනසීම උදා කර ගන්නට, తాවකාලික විද්‍යාව තුළින් తాවකාලික සැනසීම වෙනුවට යථාර්ථවාදී විදර්ශනා ඥාන තුළින් උපදවා ගන්නා විද්‍යාව, අවිද්‍යාව දුරුකොට ලබා ගන්නා විද්‍යාව, එහෙම නැත්නම් දුක පිළිබඳ, දුකට හේතුව පිළිබඳව, දුක නැති කිරීමෙන් සැනසීමක් ඇති වෙනවා කියලා පිළිබඳව, ඒ සඳහා මාර්ගයක් තිබෙනවා අපි කියන කාරණයන් පිළිබඳව, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව දැන ගැනීම, දැක ගැනීම, අවබෝධ කර ගැනීම විද්‍යාව බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්නතුනේ මේ පිළිබඳ හොඳ අධ්‍යයනයක්, විශේෂයෙන් හේතුඵල ධර්මයේ පිළිබඳ විශේෂ අධ්‍යයනයක් එතුමා සිද්ධ කළා තියෙනවා. මේ ලෝකේ තාක්ෂණික දියුණුවක් ඇති කරගන්නට බෑ හේතු පිළිබඳව අධ්‍යයනය කරන්නේ නැතිව. එතකොට මේ හේතු සොයාගෙන යෑමේදී බුද්ධ දර්ශනය තුලින් ලැබෙන පිටිවහල, ඒ සඳහා ලැබෙන උපනිශ්‍රය ඊටාම වැදගත් වෙනවා ලෝකයට මේ විද්‍යාව තුලින් ආලෝකය ලබා දෙන්නට. ඒ නිසා එකම වචන ටිකක්, එහෙම නැත්නම් සමාන වචන ටිකක් බුදුරජාණන් වහන්සේ භාවිත කළා. අවිද්‍යාව දුරු කරලා මේ ලෝකයේ දකින ආකාරය පිළිබඳව, ලෝකේ යථාර්ථය පිළිබඳව ඉස්මතු කරන්න. විඥා උදපාදී
ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, ආලෝක උදපාදී. ඒ සියලුම ආලෝකයන් ලබා ගැනීමට මසස සහ මනස කියලා කියන දෙකම උපයෝගී කර ගන්න ඕනේ. ඒ උපයෝගී කර ගැනීම චක්කුන් උදපාදී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් කෙනෙකුට ඉස්සෙල්ලම පහළ වෙන්නේ දහම් ඇස. ඒ නිසා මේ සමාජ විද්‍යාව පිළිබඳව හෝ මානව විද්‍යාව පිළිබඳව හෝ අපරාධ විද්‍යාව පිළිබඳව හෝ මොනයම් හෝ විද්‍යාවක් පිළිබඳව මේ භෞතික ලෝකයේ භෞතික ලෝකයක් මානව ලෝකයක් එහෙම නැත්නම් සිතත් කයත් භෞතික මේ හැම දෙයක් ගැනමත් හරි හැටි අවබෝධ කර ගැනීම සඳහා ඉතාම වැදගත් වන කාරණය තමයි දහම් මැස භාවිතා කිරීම. ඒ දහම් මැස පහළ කරගන්න පිළිවන්කම ලැබෙන්නේ ධර්මයේ තුලින් බව අපේ නන්දසේන රත්නපාලයන් විශේෂයෙන් අපේ මානව සමාජයට ලොකු අත්දැකීමක් එතුමා ලබා දුන්නා. සමාජ විද්‍යාව තුළ නොයෙකුත් විදිහේ සමාජ තරාතිරම් දේශපාලඥයන් ගත්තාම ඒ වගේම නොයෙකුත් විදිහේ කුල ගෝත්‍ර ගත්තාම ඒ වගේම සමාජයේ නොයෙකුත් විදිහේ ක්‍රියාකාරකම් ගත්තාම ජාති ආගම් කුල ભેද මේ හැම දෙයක් ගැන එතුමා සමාජ විද්‍යාව තුළින් අධ්‍යයනය කළා. ඒ නිසා මේ අධ්‍යයනය කිරීම මේ විද්‍යාව තුළින් සමාජයේ අවදිමත් කිරීම මේ සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් ඉතාම වටිනා ක්‍රියාදාමයක්, ඉතාම වටිනා ඒ විදිහට භාවිතයක් ලෝකයට කියලා දෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි ගත්තාම සමාජ විද්‍යාව තුළ සමාජයේ තිබෙන උස් පහත්කම්, උස් මිටිකම්, ඒ නිසා ඉහළ පැලැන්තිය නිසා පහළ පැලැන්ති විඳින දුක් පීඩා, පහළ පැලැන්තිය නිසා උසස් අය සම්මත සමාජයේ විඳින අසීමිත සැප පිළිබඳව, අසීමිත බලය පිළිබඳව එතුමා විවිධාකාරයෙන් සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා මේ දෙක අතර තියෙන පරතරය දුරු කරන්නට ඉතාම වටිනා ඒ විදිහට අධ්‍යයනයක් එතුමා ඉදිරිපත් කළා තියෙනවා. මේ සමාජ පරතරය නිසා සිද්ධ වන ඒ අතරතුර සිද්ධ වන නොයෙකුත් විදිහේ තාඩන, පීඩන, ගැටුම්, පසුබැසීම්, ඒ වගේම තමයි අපි දකින පසුබැසීම් අතරින් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් හැම ආකාරයකින්ම ඒ පසුබැසීම් සියල්ලක්ම දුරු කරලා රටේ සංවර්ධනයට කොහොමද මානව විද්‍යාව උපයෝගී කරගන්නේ? රටේ සංවර්ධනය කියලා කියන්නේ ආර්ථිකමය වශයෙන් සංවර්ධනය වීම පමණක් නෙවෙයි. තාක්ෂණය අතින් සංවර්ධනය වීම පමණක් නෙවෙයි. මේ භෞතික සම්පත් දියුණු කර ගැනීම පමණක් නෙවෙයි සංවර්ධනය කියලා කියන්නේ. එතුමා අධ්‍යයනය කළා විශේෂයෙන් මේ සමාජ පරිසර විද්‍යාව තුළින්. නැත්නම් පරිසරයේ ගස් කොළන්, ඇලදොල ගංගා, ඒ වගේම සාගරය, අහස, ඒ වගේම පක්ෂීන්, ඒ වගේම විවිධ විදිහේ භූගෝල විෂමතාවයන් පිළිබඳව
ඒවා කොහොමද මනුෂ්‍යයාගේ යහපැවැත්ම වෙනුවෙන් හෝ ඒවා අධ්‍යයන නොකිරීමෙන් සිද්ධ වන පාඩුව පිළිබඳව කඩා වැටීම පිළිබඳව එතුමා ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පෞද්ගලික වශයෙන් තම තමන්ගේ ජීවිත සුවපත් භාවයට පත් කරගන්න ආකාරය පිළිබඳව. ඒ වගේම තමයි එතුමා නිදහස් අධ්‍යාපනය තුළින් හොඳින් අධ්‍යාපනය ලබලා ඒ වගේම තමයි තවත් විදිහකින් පෞද්ගලික වශයෙන් හෝ නොයෙකුත් විදිහේ අධ්‍යයන මධ්‍යස්ථාන තුළින් ඒ වගේම තමයි ගෞරවනීය ස්වාමින් වහන්සේලා ආශ්‍රය කරගෙන ඒ වගේම විද්වත් පඬිවරුන්ගේ ඕදන් ආදර්ශ එතුමා ජීවිතයට එකතු කරගෙන තියෙනවා. එපමණක් නෙවෙයි එතුමා ලංකාවේ අපේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට කියලා දුන්නා. නිදහස් අධ්‍යාපනය කොහොමද භාවිතා කරලා හොඳින් කොහොමද සමාජයට සේවයක් කරන්න කියලා. මේ සමාජයට ණය නොවී ඒ වගේම රටට ණය නොවී පුරවැසියෙක් හැටියට කොහොමද තමන්ගේ මාතෘ භූමියට සේවයක් කරන්නේ. එපමණක් නෙවෙයි එතුමා ඉංග්‍රීසි භාෂාවෙන් මේ කරුණ හෙළිපෙහෙළි කරපු නිසා විදේශ රටවල පවා දුවා දරුවන් මේවා අධ්‍යයනය කරලා ඒ අයගේ ජීවිත ගොඩනගා ගන්න. ඒ නිසා අපි සතුටු වෙනවා. ඒ වගේම අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා එතුමාට. එතුමා සිද්ධ කරපු මේ සමාජීය සේවාව තුළින් එතුමා රැස් කරගත්තේ මහා පිනක්. ඒ වගේම එතුමාගේ ජීවිතයේ සුවිශේෂී ලක්ෂණයක් තමයි කාලය කියලා කියන එක කළමනාකරණය කරගන්න එක. ඒ වගේම තමයි ආහාරපාන ආදී මේ සියල්ලක්ම තමන් භාවිතා කරන හැම දෙයක්ම අර පරිස්සමෙන් පරිහරණය කරලා ඒ තුළින් ඊටාම වටිනා ඒ හැම දෙයක් තුළින්ම ශාරය උරාගන්නේ කොහොමද අපි? ඒ තුළින් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්නේ කොහොමද? අනිත් අයගේ ජීවිත පෝෂණය කරගන්නේ කොහොමද? ඒ තුළින් තමන්ගේ ජීවිතයේ සුවිශේෂී ලක්ෂණය තමයි එතුමා නිහතමානීව ජීවිතය සතුටින් ගත කරපු කාරණය. එතුමා යුතුයකම් වගකීම් මේ සියල්ලක්ම ඉසිසිද්ධ කරපු නිසා තමන්ගේ දරුවන්ට ඥාතීන්ට හිතවතුන්ට හැම දෙනාටම කියලා දෙනවා ලොකු පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි විශේෂයෙන් අධ්‍යාපනය ලබන කෙනෙකුට ඉතාම අත්‍යවශ්‍යම වන දේ තමයි දැනුම තුළින් ඒ විදිහට තමන් පෝෂණය වෙන්නට නිහතමානී වීම. නිහතමානී වීම තුළින් සමාජයේ හැම දෙයක්ම හැම දැනුම් සම්භාරයක්ම තමන්ට ඒකරාශී කරගන්න පිළිවන්කම ලැබෙන්නේ. අස්සක් මුල්ලක් නෑර ඒ සමාජයේ නොයෙක් විදිහේ තරාතිරම් වලට ගමන් කිරීමේ හැකියාව. ඒ වගේම තමයි නොයෙක් විදිහේ අපේ මනසේ තියෙන ඥාන ලක්ෂණ වලට ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. තමාගේ සිදුරු වසාගෙන
ඒ වගේම ලෝකයේ තිබෙන සිදුරු සොයාගෙන ගිහිල්ලා ඒවා තුළ තිබෙන යථාර්ථය පිළිබඳව කියලා දීලා ලොකු සමාජ මෙහෙවරක් ඉස්ස සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා එතුමාගේ පෞද්ගලික වශයෙන් එතුමා තුළ විද්‍යමාන වුණු දකින්නට ලැබුණු ගුණාංග පිළිබඳව අපේ ගෞරවනීය මහා සංඝරත්නය එතුමාට එතුමා ළඟින් ආශ්‍රය නිශ්චය කරපු නිසා එතුමාට නිරන්තරයෙන්ම ආශිර්වාද කළා. රටේ නායකයින් විද්වතුන් ඒ වගේම ලොකු කුඩා හැමදෙනාම එතුමා ආශ්‍රය නිශ්චය කළා. ඒ නිසා එතුමාට ආශිර්වාද කළා. ජීවතුන් අතර ඉන්න කාලේ අපි ආශිර්වාද කරන වගේම මිය පරලෝ ගියාම ඒ අයගේ ජීවිත සූපත් භාවයට පත් කරලා දෙන එක ඒ අය ජීවතුන් අතර ඉන්න කාලේ අපිට ලැබුණු උපකාර වලට ප්‍රතිඋපකාර දැක්වීම ඒ වගේම ඒ ප්‍රතිලාභයන්ට නැවත ඒ අයට ලාභයක් උපයා දීම අපේ වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සිද්ධ කරලා එතුමාට පරලෝ වශයෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට මේ ධර්ම දානමය පින්කම සංවිධානය කර ගන්නට යෙදුනේ. බෞද්ධ නාලිකාව තුළ එතුමා විටක සම්පත්දායකෙක් බවට පත් වෙලා ඒ සාකච්ඡාමය වැඩසටහන වලට සහ සම්බන්ධ වෙලා අපේ නායක ස්වාමීන් වහන්සේ සමගින් මේ විදිහට කටයුතු කරන්නට යෙදුණා. ඒ වගේම තමයි එතුමාගේ ස්වාමි දියණිය ඇතුළු දරුවන් ඇතුළු හැමදෙනාම බෞද්ධ නාලිකාවත් එක්ක සහ සම්බන්ධ වෙලා නොයෙකුත් විදිහේ මේ කටයුතු වලට නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කරනවා. ඒ පිළිබඳවත් ඒ හැමදෙනාටම ආශිර්වාද කරන ගමන් විශේෂයෙන් කළගුණ දැනගෙන කළගුණ සලකන අය ලෝකයේ දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කළගුණ දැනගෙන කළගුණ සලකන අය ලෝකයේ දුර්ලභයි කියලා. අපේ භාග්‍යතුන් වහන්සේට සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා පාරමී ධර්මයන් සම්පූර්ණ කරන කාලේ ඉඳලා එකටම ළඟින් හිටපු මව්පියන් සාම්භාර්යාවන් දුවදරුවන් ඥාතීන් හිතවතුන් මේ හැම දෙනාටම බුදුරජාණන් වහන්සේ උපකාර කළ තියෙනවා. එපමණක් නෙවෙයි අපි මිනිස්සු සත්වයෝ ආශ්‍රය කරන වගේ මේ අයගෙන් අපි අප උපකාර ලබා ගන්නවා වගේම අපි මේ පරිසරය තුලින් ස්වභාව ධර්මයේ තුලින් අපි යම් කිසි උපකාරයක් ලබා ගන්නවා. ඒ ස්වභාව ධර්මයට කළගුණ සලකන සැලකීම පිළිබඳවත් එහෙම නැත්නම් මේ අවිඥානික වස්තුන්ට සවිඥානික වස්තුන් දක්වන අනුග්‍රහය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ ඉතා වටිනා විදිහට යථාර්ථවාදීව දේශනා කොට වදාළා. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේට සියලු බුදුරජාණන් වහන්සේලාට සේම අපේ බුදුරජාණන් වහන්සේට ලෝතර සම්බුද්ධත්වයට පත්වීම සඳහා නේරංජරා නදී තීරේ ඉඳලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේත් සමගින්ම සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙනවත් එක්කම මේ ලෝකයට බිහි වුණු පැන නැගුණු
අස්සත්ත බෝධිරාජාණන් වහන්සේට. බෝධිසත්වයන් වහන්සේ එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේත් එක්කම හැදුණු වැඩුණු මේ ඇසතු වෘක්ෂ රාජයාණන් බෝධිරාජයාණන් බවට පත් වුණේ. ඒ බෝධිරාජයාණන් වහන්සේගේ සහාය සීතෙන් උෂ්ණයෙන් රැකවරණය ලබා දුන්න නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇසිපියෙන් නොහෙලා එහෙම නැත්නම් අනිමිස ලෝචන පූජාවෙන් පූජා සත්කාර ලබන්නට අස්සත්ත බෝධිරාජයාණන් වහන්සේ වාසනාවන්ත වුණා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහටයි කළගුණ සැලකුවේ. ඒ කළගුණ සැලකීම පිළිබඳව අතීතයේ එහෙම නැත්නම් ජාතක කතා තුළ වගේම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ චරිතය තුළම දකින්න ලැබෙනවා. ඒ නිසා ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන සිව් පිරිසටම බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් අවවාද අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට ශ්‍රාවකයන් පමණක් නෙවෙයි අන්‍ය ශාස්ත්‍රූන් වහන්සේලාට ශ්‍රාවකයන්ට පවා බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකුවා. ඒ වගේම ඒ ස්වභාවය අපිට තේරුම් බේරුම් කළ දුන්නේ එහෙම නැත්නම් ඒ පිළිබඳව අපිට අවබෝධ කළ දුන්නේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපි මේ වෙලාවේ කළ ගුණ සැලකීමේ ශීර්ෂයෙන් මේ සිදු කරන පුණ්‍යානුමෝදනාව ඉතාම වැදගත්. විශේෂයෙන් එතුමාගේ ජීවිත කතාව පිළිබඳව නැවත හැරිලා බලලා එතුමාගේ ජීවිතයේ තිබුණ විශේෂ ලක්ෂණ තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න එක ඉතාම වැදගත්. එහෙම ජීවිතයට එකතු කරගන්න ඥාතීන් හිතවතුන් තමයි අද පින්කමේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් මේ පුණ්‍යානුමෝදනාවන සිද්ධ කරන්නේ. මේට වසර 14කට පෙර එහෙම නැත්නම් 2007 වර්ෂයේ අගෝස්තු මාසයේ 7 වන දින මේ ලෝකයෙන් සමුගත්ත සමාජ විද්‍යාව, මානව විද්‍යාව, අපරාධ විද්‍යාව වැනි ඒ විද්‍යාවන් පිළිබඳව හැදෑරෝ ඒ වගේම ග්‍රන්ථ රාශියක් අපේ පුස්තකාලවලට එකතු කරපු විශේෂයෙන් අපේ සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාල විද්වතානන් ඒ වගේම එතුමා මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වෙලා එතුමාගේ භවගාමී ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා. ඒ වගේම නිතර දුක් දෙවන සතර කතරින් ඊතරව ලබන පරම ශාන්ත නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියලා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ඒ වගේම විශේෂයෙන්ම පින්කම සිදු කර ගන්නට යෙදුණු නීතා රත්නපාල දාබර ස්වාමී දියණිය ඇතුළු කොට ඇති ඒ දෙපාර්ශ්වයේ මිය පරලෝකීය සිළුම ඥාති සමූහය. එතුමාටත් සිත් 4 උගන්වලා මෙවැනි විද්වතෙක් බවට පත්වන්නට උපකාර කරන්නට යෙදුණු ගුරු දෙගුරුන් ඇතුළු හැම දෙනා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණු ඔබ අප හැම දෙනාම නමින් මියගිය සියලු ඥාති මේ පින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිත සූපත් භාවයට පත් කර ගනිත්වා උතුම් නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට විදේශගතව අධ්‍යාපනය ලබන හසල, අසේනි, සඳනි, අවනි යන මුණුපුරු මිනිපිරියන්ට නිදුක්ව නිරෝගීව
අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරලා අපේ සම්මානිත මහාචාර්ය අපේ නන්දසේන රත්නපාල මැතිතුමන් වගේම රටට ලෝකයට වැඩදායි පුරවැසියන් බවට පත්වන්නට ඒ වගේම හොඳ ජීවිත ගත කරන්නට සතුටින් සන්තෝෂයෙන් ජීවිතය ගත කරන්නට ඒ හැම දිනාටම ශක්තිය ධෛර්යයෙන් දුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ආශිර්වාද කරන ගමන් රත්මලාන ලුම්බිනි මාවතේ පදිංචි නීතා රත්නපාල මහත්මිය ඒ වගේම චන්දිම ඒ පුතණුවන් මදාරා දියණිය වෛද්‍ය විඤ්ඤාණී රත්න බෑණනුවන් ඒ වගේම හසල අසේනි සඳනි අවනි යන මුණු මිනිපිරියන් ඇතුළු සෑම සුළු දිනාටමත් ඒ පවුල්වල සෑම සුළු දිනාටමත් පින්කම සඳහා උදව් උපකාර කරන්නට යෙදුණු සහයෝගය දක්වන්නට යෙදුණු සෑම සුළු දිනාටමත් බෞද්ධ නාලිකාවේ සීල කාර්ය මණ්ඩලය ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පරම ශාන්ත නිවනින් සැනසීම උදා කර ගන්නටම හේතු වාසනා වේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තියෙන් යානුභාව බලයෙන් තුනුරුවන් තුල පවතින සූසි මහා ගුණානුභාව බලයෙන් දෙවියන්ගේ දේවාශිර්වාද බලයෙන් සසර පුරුදු කරගෙන පාරමී ගුණ බලයෙන් හැම දිනාගම ජීවිතවලට පැමිණෙන කරදර විපත් අපලෝ දුරු වේවා නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. එදිනෙදා සිදු කරන සීලම ධාර්මික කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් ආදී කටයුතු වෙත්නම් ඒ සියල්ලක්මත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සම්මා සම්බුදු ශාසනය ආශ්‍රය කරගෙන තම තවත් දාන සීල භාවනා ආදී උසස් ගුණ පුරන්නටත් දාන සීල නෛෂ්කම්ම්‍ය ආදී පාරමී ධර්මයන් සපුරා ගන්නටත් කල්යාණ මිත්‍රයන් ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කළ ධර්මඥානී දියුණු පමුණු කර ගන්නටත් සමත විදසුන් භාවනා වඩා සත්‍තිස් බෝධිපාශික ධර්මයන්ද වඩා වර්ධනය කරගෙන චතුස්සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කර ගන්නට අපවත් වී අදාළ අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම යතීන්ද්‍රයන් වහන්සේලාටත් සදේවක ලෝකයාටත් ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් උඩින් භවාග්‍රේ ඉඳලා යටින් අවීචිය දක්වා සීල සක්වල වාසී සීල සත්ව සමූහයාටත් උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසීම උදා කර ගන්නට මේ ජීවිතයෙන් පරිනිර්වාණයට පත්වන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච භීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුපත්තේවා සුපත්තේවා සුපත්තේවා. සාදු සාදු සාදු. සදහවත්නි, අද මේ දේශනාව මීට වසර 14කට පෙර අපෙන් සබුගත් සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාගේ 14 වෙනි ගුණානුස්මරණය නිමිති කරගෙන සංවිධානය වුණා. රත්මලාන ලුම්බිනි මාවතේ පදිංචි නීතා රත්නපාල මහත්මිය, චන්දිම පුතුණුවන් මදාරා දියණිය, වෛද්‍ය විඤ්ඤා ආර්යරත්න බෑණනුවන්, හසල අසේනි සඳනි අවනි යන මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ පින්වතුන් අද මේ පින්කමේ දායකත්වයේ ධර්මින් කටයුතු කළා. දේශනා පවත්වා වදාළ කොළඹ ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් මෙම දේශනාව නිමාවට පත්වනවා. පින්වත් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.